සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. දවසින් දවසට කොලයෙන් කොලයට කොළ ගැලවෙනවා දින දසුනේ ඔහොම 1යි 2යි 3යි ගැලවෙන්න පටන් අරගෙන කොළ 300යි 360යි 364යි 364කුත් ගැලවිලා දැන් ඒ කොළ ගැලවුණු දින දසුනේ 364 වෙනි දවසේ කොළෙත් ගැලවිලා 365 වෙනි දවස උදා වෙලා තියෙනවා. ඒකෙත් පැය 6ක් ගෙවිලා. ඉතිරි පැය 18ත් ඔහොම ඉඳලා ඊළඟ දවසෙන් පටන් ගමු කියලාත් හිතෙනවා ඇති. පටන් ගන්නවා නම් අද වුණත් කමක් නැහැ. අවුරුද්ද පටන් ගන්නකම් ඉන්න ඕනේ නැහැ. නව වර්ෂය පටන් ගන්න ඉන්නකම් ඉන්න ඕනේ නැහැ. ඒකෙනකම් ඉන්න ඕනේ නැහැ. ජනවාරි 1 වෙනිදා වෙනකම් ඉන්න ඕනෙත් නැහැ. පටන් ගන්නවා නම් අදම පටන් ගන්න පුළුවන්. කිං කරිස්සති තාරකා. තාරකා දිහා බලාගෙන ආයෙ වැඩ පටන් ගන්න පමා කරන්න හේතුවක් නැහැ. මොකද අපි දැනටමත් පරක්කුයි. ඒ නිසා දැනටමත් පරක්කු නිසා පටන් ගන්නවා නම් දැම්ම පටන් ගන්න ආයෙ හෙට වෙනකන් ඉන්න ඕනේ නැහැ. ආපස්සට හැරිලා බලන්න වැරදිච්ච තැන්, පෙරදිච්ච තැන් සහ ප්‍රමාද වෙච්ච තැන් ඕන තරම් ඇති. දැම්ම පටන් ගමු. මොනවද ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල? බොරතෙල් ගන්න සල්ලි නෑ, ඩොලර් නෑ, සපුගස් කන්ද යලි වැසේ මේ තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්වල. නවෝදයා පවනි වාර්තා කර සිටින්නේ බොරතෙල් ගන්න ඩොලර් නෑ, සපුගස් කන්ද යලි වැසේ යලි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මාසයේ 30 වෙනිදා කියලා අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. දිවයින පුවත්පතත් මේ පුවතම තමයි ප්‍රධාන සිරස්වලේ හැටියට වාර්තා කරන්නේ. බොරතෙල් ගේන්න ඩොලර් නැතුව සපුගස් කන්ද යලි වැසේ දිනක පාඩුව කෝටි 10යි කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා. කොහොමද කෝටි 10ක් දිනකට මේ විදියට පාඩු ලබන්නේ කියලත් ශිරාන් රණසිංහ තවදුරටත් වාර්තා කරනවා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යලි වසා දැමීම නිසා දිනකට එමගින් නිපදවූ ඩීසල් මෙට්‍රික් ටොන් 1350ත්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ත්, නැප්නා මෙට්‍රික් ටොන් 350ත්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 2000ත්, තාර මෙට්‍රික් ටොන් 300ත් සහ LP ගෑස් 5% රටට අහිමි වෙනවා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. නයිජීරියානු සමාගමකින් ඇණවුම් කර තිබූ බොරතෙල් නොලැබීම නිසා යලි දෙවන වරටත් මෙලෙස සපුගස්කන්ධ පහරදුව වසා දැමීමට සිදු වන බව තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. දෙවන වතාවටත් සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමන බවට බලශක්තිය මාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ දිවයින පුවත්පතට සඳහන් කළා. නියමිතව තියෙනවා නැවත විවෘත කිරීම සඳහා. නියමිතව තියෙනවා තවදුරටත් විවෘත කිරීම සඳහා. බොරතෙල් නොමැතිකම නිසා ඉකුත් නොවැම්බර් 15 වෙනිදාත් වසා දමල දෙසැම්බර් 7 වෙනිදා තමයි නැවත විවෘත කළේ කියලා මතක් කරද්දී දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය පසුගිය ආණ්ඩුව කාලේ ඉන්දියාවට දුන් දේපල නැවත පවර ගන්නවා කියලා ක්‍රිසාන්ති විතාරණ මේ වාර්තා කරන්නේ බලශක්තිය මැති උදේ ගම්මන්පිල කරන ප්‍රකාශය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ත් ඊට ඇතුළත් සාකච්ඡා දැන් අවසන් අධීරයේ කියලයි අද දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. දැනට ඉන්දියාවට දීලා තියෙන තෙල් ටැංකි 99කින් තෙල් ටැංකි සංකීර්ණය සමන්විත වෙනවා. ශ්‍රී ලංකාවේ පාලනයට ගැනීම සඳහා මාස 16ක් පුරා ඉන්දියාව එක්ක සාකච්ඡා පැවැත්වුණා. ඉදිරි මාසයක ඇතුළත ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස මේ සාකච්ඡාවන් නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට අහිතකර කිසිම දෙයකට මම ඇමතිවරයා වශයෙන් අත්සන් කරන්නෙත් නැහැ. ඒවට ඉඩ තියන්නෙත් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාවට දී තිබෙන දේපොළ නැවත ශ්‍රී ලංකාව සතු කර ගැනීමයි. මාස 16ක් පුරා සාකච්ඡා කරලත් එය අවසන් කිරීමට නොහැකි වෙලා තියෙන්නේ. ඉන්දියාවට දෙන එක ලේසි වුණත් ආපසු ගන්න එක අමාරු නිසා කියලා වාර්තා කරනවා. ඒ අතරේ ඒ දෙන කාලේ නිහඬව හිටපු වෘත්තීය සංගම් නායකයෙක් මේ දවස්වල සද්දබද්ද කරන්න පටන් අරගෙන තියෙනවා කියන එකත් අවධාරණය කරනවා. ඊළඟට තෙල් කතාවට ඍජුව සම්බන්ධ නොවුන වුණත් ජනපති දාලා ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියලා වාසුදේව නානායක කැමැතිවරයා කරන ප්‍රකාශය අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මහින්ද සුළඟ ආරම්භ කරේ අපි හදාගත්ත ආණ්ඩුවෙන් අපි මොකටද අයින් වෙන්නේ? අපි වැරදි දේ පෙන්නලා දුන්නා. සංවාදය මගින් ගැටලු විසඳා ගැනීම තමයි වඩාත්ම හොඳ ක්‍රමය. ආණ්ඩුවෙන් යාමේ ඉවත්ව යාමේ අදහසක් නැහැ කියලා ඔහු ඊයේ සඳහන් කළා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ජනපති දාලා ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියලා. ලංකාදීප ඒක වාර්තා කරන්නේ අතුරු සිරස්වලයක් විදිහට. ලංකාදීපේ ප්‍රධාන සිරස්වලය කුකුළු කොටු වැටිලා බඩේරිඟු ටොන් ලක්ෂ 5ක් වහා ගෙන්වයි. පෝර නැතිව අස්වනු බැහැලා කුකුළු කොටු වැටිලා ඒ නිසා බඩේරිඟු ටොන් ලක්ෂ 5ක් වහා ගෙන්වයි. සුජිත් හේවාජුලිගේ වාර්තාවක් තමයි අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලය මවන්නේ. පොහොර හිඟේ නිසා බඩේරිඟු නිෂ්පාදකයන් බඩේරිඟු නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටීමෙන් කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනයේද බරපතල ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි කුකුළු ගොවිපළ හිමියෝ පවසනවා. මේ අවදානම සැලකිල්ලටගෙන සත්ව ආහාර සඳහා බඩේරිඟු ටොන්
ලක්ෂ 5ක් වහාම ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපයට කියලා තියෙනවා. පොහොර ඉල්ලලා රිදිමාලියද්ද ගොවීන් කාර්යාලය වටලලා පොහොර ඉල්ලා රිදිමාලියද්ද ගොවිහු ගොවිජන කාර්යාලය වටලති. ව්‍යාකරණය හරියටම ගලපලා තියෙනවා. මාලියද්ද ගොවිහු ගොවිජන කාර්යාලය වටලති. සල්ලි බෙන්දත් බඩු දීලා නැහැ. නිලධාරීන් පැය 4ක් කාර්යාලය දැස්සිය විමුක්ති සංජය පෙරේරා වියලෝ ඉඳලා වාර්තා කරනවා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ ප්‍රාදේශීය වාර්තාකාරුවෙක්ගේ ප්‍රවෘත්තියකින් හෙඩ්ලයින් එක යනවා කියලා කියන්නේ ප්‍රධාන සිරස්තල යනවා කියලා කියන්නේ ඌට හරියට තෑග්ගක් හම්බුණා වගේ වැඩක් තමයි. වාර්තා කරනවා අද අරුණ පුවත්පත රුපියල් 6500 බැගින් මුදල් බැඳ මාස ගණනක් ගතවත් මෙතෙක් පොහොර ලබා නොදුන්නේ රිදිමාලියද්ද බඩේරිංගෝ ගොවීහු ඊයේ රිදිමාලියද්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කාර්යාලය අඩස්සී තබාගෙන විරෝධතාවක නිරත වුණා. පැය 4ක පමණ කාලයක් කාර්යාලයේ ඇතුළට වෙන මේ විදිහට ගොවින්ගේ අඩස්සියේ ඉඳින්නට නිලධාරීන්ට සිදු වුණා කියලායි වාර්තා කර සිටින්නේ. රිදිමාලියද්ද ගොවිජන සේවා නිලධාරී ඩී.එම්. තිලකරත්න පවසන්නේ ගොවීන්ගෙන් රුපියල් 6500 බැගින් මුදල් අය කරගෙන පොහොර මිටි 3556කට තමයි මුදල් බැඳ ඇති. නමුත් දැනට ලැබුණේ පොහොර මිටි 2000ක් විතරයි. තවත් පොහොර මිටි 1500ක් ලැබීමට නියමිතව ඇති අතර පොහොර මිටි 556ක් සඳහා ගොවීන්ගෙන් එකතු කළ මුදල් Taman තවම ඒ තියෙනවා. හැබැයි මුදල් බාර ගැනීම පොහොර සමාගම ප්‍රතික්ෂේප කරන නිසා මේ ගැටලුව ඇති වෙලා තියෙනවා කියලා රිදිමාලියද්ද ගොවීහු ගෝජන කාර්යාලය වැටුළුවන් පස්සේ නිලධාරීන් එහෙම කියනවා. රිදිමාලියද්දෙන් යන්නේ සීෂෙල්ස් වලට. සීෂෙල්ස් වල ඝාතනයක් සිද්ධ වෙලා ශ්‍රී ලාංකිකයෙක් ඝාතනයට ලක් වෙනවා. සීෂෙල්ස් වලත් ශ්‍රී ලාංකිකයෙකු මරා දමලා ඒ කියන්නේ පාකිස්තානි සිද්ධිය මතක් කරමින් තමයි සීෂෙල්ස් වලත් කියලා නිපාතයකුත් එක්ක වාර්තා කරන කීර්ති මෙන්ඩිස් සීෂෙල්ස් වලත් ශ්‍රී ලාංකිකයෙක් මරා දමලා ගෙල සිර කර ඇති බවට සැකයක් කියලායි වාර්තා වෙන්නේ මව්බිම පුවත්පතට. ඒ අනුව සීෂෙල්සි ලාඩ්ගෝ දූපතේ පදිංචිව සිටි 47 හැවිරිදි හරීන්ද්‍ර සම්පත් හපුහාමි පොන්විලගේ නැමැති මේ පුද්ගලයාගේ මලසිරුර ඉකුත් දෙසැම්බර් 10 වනදා සිකුරාදා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සතු නිවසක් තුල තිබිලා සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සතු නිවසක් තුල තිබිලා සොයාගෙන තිබෙනවා. මේ නිවසෙහිම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට එරට ඉදිකිරීම් සමාගමක් තියෙනවා කියලාත් කියනවා. දින 4ක් රැකියාවට නොපැමිණි නිසා මේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඔහු සොයා ගොස් ඇති බවත් එහිදී මේ පුද්ගලයා නිවසේ බිම වැටී සිටිනු දැක ඇති බවත් වාර්තා වෙනවා. පසුව ව්‍යාපාරිකයා ඒ බව පොලිසියට දන්වා තිබෙනවා. සිදු කරපු මරණ පරීක්ෂණයේදී මේ පුද්ගලයා මිය ගිහිල්ලා තියෙන්නේ ගෙල සිර කිරීමකින් බව අනාවරණය වී තිබෙනවා. නිරීක්ෂණය වෙලා තිබෙනවා. කුමනත් සිරුරේ වෙනත් කිසිදු ලක්ෂණයක් දකින්නට නැහැ කියලා කියනවා. සීෂෙල්ස් පොලිසිය මේ ගැන පරීක්ෂණ කරනවාලු. පරීක්ෂණ සහ සමීක්ෂණ කියන්නේ දෙකක්. නැවත සමීක්ෂණ කියන්නේ තව එකක්. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඒක ගැන ආරංචියක් තියෙනවා. අද උදේ තේකට පිටි නැතුව ඇති, කිරි නැතුව ඇති, කහට බොනව ඇති. එතකොට බනින්න ඕනේ හැමෝටම බනිනවා ඇති. කිලෝ රුපියල් 150කින් ග්‍රෑම් 400 රුපියල් 60කින් කිරිපිටි මිල නගී ප්‍රභාත් විතානයි වාර්තා කරන්නේ. ආනයනික කිරිපිටි මිල අද සිට ඉහළ දැමීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසනවා. දේශීය කිරිපිටි දියර කිරි මිල වැඩි නොවේයි කියලා මිල්කෝ පැල්වත්ත කියනවා කියලා තවදුරටත් දිවෙන වාර්තා කරනවා. ආනයනික කිරිපිටි මිල වැඩි වුණත් දේශීය කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බව මිල්කෝ සහ පැල්වත්ත සමාගම් කියනවා. මේ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා කිව්වේ තමන්ගේ සමාගමමගේ නිෂ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නංවන්නේ නැති බව. ඒ වගේම පැල්වත්ත සමාගමේ සභාපති ආරිශීල් වික්‍රමනායක මහතාත් පවසන්නේ තමන්ගේ කිරිපිටි නිෂ්පාදන මිල ඉහළ නොදමන බව. හැබැයි වැඩි තියෙන්නේ මේවා වෙළඳ පොලේ ගන්න ගියාම තියෙන පෝලිම සහ හිගය. මේවට සමස්ත නිෂ්පාදන ධාරිතාවක් එහෙම නැත්නම් රටේ ඉල්ලුමට හරියන ධාරිතාවක් නැහැ. හැබැයි දැන් මේ ගැටලුවට මැදිහත් වෙන්න බැරි ඇයි? ඒ කියන්නේ දැන් මේ සංගම්වල මාධ්‍ය ප්‍රකාශකවරු තමයි කියන්නේ කිරිපිටි මිල වැඩි කරනවා කියලා. එතකොට පාරිභෝගික අධිකාරියට වෙළඳ අමාත්‍යාංශයට ඇයි බැරි මේකට මැදිහත් වෙන්න? මේ මිල තීරණය කරන්නේ මේ සංගම්ද? සංගම්වල මාධ්‍ය ප්‍රකාශකවරුන් මිල ප්‍රකාශයට පත් කරනවා. කිරිපිටි මිල ඉහළ දැමීමට රජයට මැදිහත් වෙන්න බෑ. කිරිපිටි මිල ඉහළ දැමීම ගැන රජයට මැදිහත් වෙන්න බෑ. වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන කියයි කරන්දෙනී එම් සුසිල් ප්‍රියන්ත වාර්තා කරනවා. කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත් වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කිරිපිටි මිල වැඩි කරන්නේ රජය නෙමෙයිනේ. කිරිපිටි මිල වැඩි කරන්නේ බහුජාතික සමාගම්නේ. රජයේ වැඩි කරනවා නම් තමයි මැදිහත් වීමක් සිදු කරන්න පුළුවන් වෙන්නේ. බහුජාතික සමාගම් මීට පෙර කිරිපිටි ආනයනයෙන් ඇතිතරම් මුදල් හම්බ කරගෙන තමන්ගේ රටවලට මුදල්
අරගෙන ගියා. මේ අමාරුම අවස්ථාවේ බහුජාතික සමාගම් කිරිපිටි මිල ඉහළ දැමීම අනුමත කරන්න බෑ. මොකද ඒ ඇයට කිරිපිටි ආනයනය කරලා හොඳට මුදල් හම්බ කරගෙන තියෙන්නේ. මැදිහත් වෙන්න බෑ කියලා කිව්වද ඒක පාරිභෝගික අධිකාරිය. අපි දන්නවා මේ විවෘත ආර්ථිකය ඇතුළතදී එහෙම රාජ්‍යයට මැදිහත් වීමේ සීමා තියෙන බව ඇත්ත. හැබැයි පාරිභෝගික සේවා අධිකාරිය මොකද කරන්නේ? ඒගොල්ලෝ එක කතා කරලා නෙවෙයිද මේක කරන්නේ. එතකොට කෝ හදපු නීති කියන ප්‍රශ්න තියෙනවා. එක්ක දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒකට කඩිනම් පියවර ගන්න ඕනේ. ඒ කියන්නේ අද ප්‍රතිඵල හොයලා එහෙම නැත්නම් අද උත්තර හොයලා හෙට ප්‍රතිඵලය ලබා ගන්න බැරි බවත් ඇත්ත. හැබැයි මොකද්ද ඊළඟ අවුරුද්දේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල? අපි ඒකයි කිව්වේ පටන් ගනිද්දිම හෙට වෙනකන් ඉන්න එපා. අදම පටන් ගන්න කියලා එක්ක දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ හිතුමතේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මොකක්ද තියෙන නියාමනය? කොහොමුණත් ඊට පස්සේ අපි යනවා කිරිපිටි කතාවෙන් පස්සේ අද සිලොන් ටුඩේ පුවත්පත කියනවා කිරිපිටි මිල වැඩිවීමත් එකම no more milk tea. තවදුරටත් කිරිතේ නෑ කියලා කැන්ටීන් ඕනර්ස් සස්පෙන්ඩ් sale of milk tea. කිරිතේ විකුණන එක නතර කරනවා කියලා සඳහන් කර සිටින්නේ මේ කැන්ටින් සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමේ සභාපති වරයා අසේල සම්පත් කියලා කියන්නේ මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකයෙක් කියලා නේ. කියන්නේ එතකොට සිවිල් සංවිධාන ක්‍රියාකාරයෙන් කිව්වම ඒගොල්ලොන්ගේ න්‍යායපත්‍රය මොකක්ද කියලාත් පැහැදිලි. no more milk tea කිරිපිටි මිල වැඩි වෙන නිසා ඊළඟට තවදුරටත් තේ කඩවල එහෙම නැත්නම් කැන්ටින් වල කිරිතේ විකුණන්නේ නෑ කියලා ඔන්න කියනවා. ඊට පස්සේ ඒ පුවත පැත්තක තියලා ඊළඟට යනවා ගෑස් ගැන. ගෑස් හිඟේ සමනය වෙන්න තවත් සති 3ක්වත් යයි කියලා තමයි ලිට්‍රෝ සමාගම කියන්නේ. ලිට්‍රෝ සභාපති තෙෂාර ජයවර්ධන කියනවා. චාමර පල්ලිගෙදරයි වාර්තා කර සිටින්නේ මේ පුවත අද අරුණ පුවත්පතට. ඒ අනුව ඇයි තව සති 3ක්වත් යයි කියලා කියන්නේ. අලුතින් පනවා ඇති රෙගුලාසි වලට අනුව දැනට ගෑස් නිකුත් කරන අතර ඒ සඳහා දැනට පවතින යන්ත්‍ර සූත්‍ර සුසර කිරීමේදී යම් කාලයක් ගත වන බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ. ඒ ක්‍රියාවලිය මගින් දෛනික නිෂ්පාදන ධාරිතාව 50%කින් පමණ අඩු වෙලා තියෙනවා. ඒ අනුව වෙළඳපොළ තුල දින 8කට පමණ සරලන ලෙස තිබූ ගෑස් නැවත සමාගම් වෙත ගෙන්වීම මේ හිඟයට හේතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඇතුලේ දවස් 8කට හරියන ස්ටොක් එකක් හැම විටම තිබුණා. දැන් මේවා නැවත පුරවන්න ඕන නිසා ආයෙ ගෙන්නලා තියෙනවා. ඒ වගේම ගෑස් ඉල්ලුම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් ඇති වූයේ වැඩි ඉල්ලුමක් පවතින උත්සව සමයේදී නිසා මේ තදබදය සමනය කරගන්න වැඩි සේවකයන් පිරිසක් යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කරනවා. කොහොමුණත් මේ අතරේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් ජනවාරි 3 වෙනිදා මේ රටට පැමිණීමට නියමිතයි. එම නෞකාව ආවයින් පස්සේ ඒකේ අඩංගු එතිල් මර්කැප්ටන් කියන ප්‍රමාණය සහ සංයුක්ත සම්බන්ධ පරීක්ෂාවක් සිදු කිරීමෙන් පස්සේ ගොඩබෑම සිදු වෙනවා. එහෙත් පවතින තත්ත්වයන් හමුවේ ඉරිදා දින එම නෞකාව පැමිණියත් පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑම සඳහා බොහෝ විට දින 2ක් පමණ ගත වනු ඇතැයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ නිසා තමයි සති 3ක් විතර තවත් සති 3ක් විතර යයි කියලා සඳහන් කරන්නේ ගෑස් කතාව. ගෑස් කතාව කිව්වම ගෑස් සිලින්ඩර් 1,80,000ක් ළඟදිම එනවා කියලා තවදුරටත් ලංකාදීපය කියනවා. ලිට්‍රෝ සමාගම කියයි කියලා යොහන් බාසුර වාර්තා කරන්නේ ගෑස් සිලින්ඩර් 1,80,000ක් ඉදිරි දින කිහිපය තුළදී වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ සමාගමේ දෛනික පෙරවීම සහ බෙදා හැරීම් පැය 24 පුරා ක්‍රියාත්මක වන බව මේ වන විට දෛනික ලිට්‍රෝ ගෑස් අවශ්‍යතාවය සඳහා ඉතා විශාල වශයෙන් ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් සඳහන් කරනවා. ඒ කියන්නේ සති 2ක් විතර යද්දී මේ ගැටලුව විසඳෙයි කියලායි ඔවුන් කියන්නේ. මේ තදබදය හිරේ අඩුවේ කියලා කියනවා. ඊළඟට ගෑස් කිරිපිටි ගැන කිව්වා. ඊළඟට කුකුළු මස් බිත්තර මිල අඩුවේ කියලා අද වාර්තා කරනවා. ඒ රාජ්‍යමති හේරත් කියනවා කියලා සාලි කුමාර් ගුණසේකර සහ නිර්මාණී තිලකසිරි වාර්තා කරන්නේ. කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50කින්ද බිත්තරයක මිල රුපියල් 2කින්ද අඩු කිරීමට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී එකඟ වූ බව පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්මයා කියනවා. හැබැයි ඇමති කිව්ව පළියට එහෙම අඩු කරන්න බෑ කියලා නිෂ්පාදකයෝ කියන කියලා තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා. සමහර වෙලාවට මෙහෙම සාකච්ඡාවලදී ඔවුන් එකඟ වෙනවා. එකඟ වෙලා ඊට පස්සේ එළියට ඇවිල්ලා කාගෙන් හරි දුරකථන මෙතුම් ආවයින් පස්සේ ආයි තමන්ගේ තීරණ වෙනස් කරනවා කියලත් පහුගිය දවස්වල අපි නෙවෙයි වෘත්තීය සංගම්ම කිව්වා. වෘත්තීය සටන් කරගෙන යනවා. ඒවා සාකච්ඡා කරනවා. සාකච්ඡාවලදී එකඟ වෙනවා. එකඟ වෙලා එළියට ආවයින් පස්සේ ඒ සාකච්ඡාවල නූල අතේ තියාගෙන ඉන්න උදවිය ටෙලිෆෝන් කරලා කියනවා ওই පැත්තට නෙවෙයි මේ පැත්තට වෙනින්න කියලා. ඊට පස්සේ තීන්දුව වෙනස් කරනවා කියලා. ඒ නිසාද දන්නේ නිෂ්පාදකවරු එහෙම කියනවා කියලා. රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා කතාවක් තියෙනවා. හැබැයි රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් සහතික වෙයි සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත මේ වාර්තා කර සිටින පහුගිය දවස් කිහිපයකම වගේ එහෙම නැත්නම් මේ අවුරුද්දේ මේ අන්තිම කාර්තුවේ ඇතිවෙච්ච ලොකු මාතෘකාවක් තමයි ලොකු කතාවක් තමයි ලබන අවුරුද්දේ අප්‍රේල් විතරෙදී රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. හැබැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා කියනවා ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරනවා කියලා සුජිත් හේවාජූලිගේ වාර්තා කරන්නේ. තමා මේ ප්‍රකාශ කරන දේශීය නිෂ්පාදනවල ප්‍රමාණය ගැන මනා වැටහීමකින් බවත් සඳහන් කරනවා. ගොවීන් වගා කළා නැහැ. ඒ නිසා අස්වැන්න අඩු වෙනවා කියලා කියනවා. හැබැයි එහෙම ආහාර හිඟයක් ඇති වෙන්න තරම් අස්වනු අඩුවීමක් අපේක්ෂා නොකරන බව තමයි සඳහන් කරන්නේ. හැබැයි ඩොලර් හිඟේ හේතුවෙන් ඇතම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වීම නිසා ඇතමුන් ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වන බවට අනාවැකි පළ කරන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල් කරගෙනමින් ජනතාව මුලා කර දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව සඳහන් කරනවා. හැබැයි ආහාර හිඟයක් ඇති වුණා නැති වුණා මේ වගේ අනාවැකි පළ කරද්දී ඒ කියන්නේ ගෝලීය වශයෙන් මෙහිම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු තියෙනවා. ඊළඟට කාලගුණික විපර්යාස වෙනදට වඩා වැඩි තියෙනවා. කොවිඩ් නිසා සැපයුම් ජාල අඩා වෙලා තියෙනවා. ඒ නිසා වැඩිපුර වගා කරොත් වැඩිපුර ආදායමක් ලබා ගන්න පුළුවන්. වවන්නෝ දිනන්නෝය කොවිඩ් අතරෙත් වවන්නෝ දිනන්නෝය 2022 දිත් වවන්නෝ දිනන්නෝය. ඒක මතක් කරන්න කැමතියි. ඊළඟට ආහාර හිඟය ගැන කිව්වයින් පස්සේ ඒ ආහාර හිඟය එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ආහාර හිඟේ වැළැක්වීම සඳහා මොන වගේ පියවරද ගන්නේ? ශ්‍රී ලංකා requests credit from India Pakistan to buy essentials. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් ලයින්ස් එහෙම නැත්නම් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව බුද්ධික සමරවීර වාර්තා කරනවා. Trade Ministry Foreign Diplomatic Missions Bilateral Talks underway. ද්විපාර්ශ්වික සාකච්ඡා ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යංශ මට්ටමින් සහ වෙළඳ අමාත්‍යංශය සහ රාජතාන්ත්‍රික මට්ටමින් STC to import if discussion successful මේ සාකච්ඡා සාර්ථක වුණොත් STC එක රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කිරීමට නියමිතයි. එතකොට ආනයනකරුවන් අතරමැද ගසා කෑම් සහ සමහරට දේශපාලන වාසි වෙනුවෙන් ගණන් උස්සන එක පාලනය කරගන්නත් පුළුවන් වෙයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ this is currently being discussed. The trade ministries and the high commissions of the relevant countries are holding discussions. If the discussions are successful and such a program is implemented, the importation of goods will be done by the State Trading General Corporation. සාකච්ඡා දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සාකච්ඡා සාර්ථක වුණොත් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථා යටතේ ආනයනය කිරීමට නිමිතයි. කොහොම වුණත් මේ පියවර ඉක්මනින් ගන්න එක වැදගත්. මොකද සිංහල අවුරුදු කාලෙනවා. ඒ අවුරුදු කාලෙද මේකෙන් රටවල් වල ඉන්දියාවෙන් පාකිස්තානයෙන් වගේ රටවල් වලින් තමයි හාල් ටික පරිප්පු ටික මුං ඇට ටික එන්නේ. මුං ඇට රටේ වගා කර ගැනීමේ ඉලක්කයකට යනවා. ඒ නිසා අවුරුදු කාලෙදි කිරිබත උයා ගන්න, කැවුම් කිරිබත් ටික හදා ගන්න, මුං කැවුම හදාගන්න මේ රටවල් වලින් අවශ්‍ය කරන ගෙන්නන ආහාර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අවශ්‍යතාව පැන නගිනවා. කොහොමුණත් ඩොලර් නෑ කිය ඉන්නේ නැතුව මේ වගේ මූල්‍ය ක්‍රම සහ මේ නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක වෙනවා පාකිස්තානයේ එක්ක ඒ වගේ රටවල් එක්ක. ඒවයින් ගෙන්න ගන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය මොනවද කියලා නිදහස් වෙළඳ ගිවිසුම් මේවා පැත්තකට දාලා තියෙනවා. ඒවයින් වැඩ ගන්න උත්සාහ ගන්න එක වැදගත්. ඩොලර් නෑ කිය කියනවට වඩා ඊළඟට 2022 ආහාර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියන කතාව මහ බැංකුවේ අධිපතිවරයාත් කියනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියන ප්‍රකාශය ශමිල පෙරේරා වාර්තා කරන 2022 අවුරුද්දේ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ. තව මාස 3-4කින් විදේශ ගිණුමේ ප්‍රශ්නත් සම්පූර්ණයෙන්ම නිමා වේවි. මොකද රජයට සල්ලි නැහැ කියලා මුලින් කෑ ගැහුවා. දැන් මුදල් ලැබුණාම මේ අවුරුද්දට නෙමෙයි ලබන අවුරුද්දට සල්ලි නැහැ කියලා දැන් කෑ ගහනවා. ආහාර හිඟයක් ගැන කියන්නේත් ඒ වගේම කතාවක්. අපි 2022 දී කිසිදු ආහාර අර්බුදයක් ඇති නොවෙන්න ඒ අලුයන් කටයුතු කළාම අපි කිව්වා 2023 ආහාර අර්බුදයක් ගැන ඔවුන් කියාවේ. කියන්නේ 2022 අපි ආහාර අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම කළාම මේගොල්ලෝ කියාවේ 2023 එකක් එයි කියලා. 2021 අවුරුද්දේ අගභාගය වන විට විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 3 ඉක්මා යන බව මම මුලින්දලම කිව්වා. අපේ විදේශ ගිණුමේ ප්‍රශ්නේ තව මාස 3-4කින් වගේම අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ කාලය තුලදී අපි අලුතෙන් ඇස්සමේන්තු කරලා ඇති. ඒ වගේම අපි දැනටමත් කටයුතු කරමින් පවතින සියලුම ප්‍රයත්නයන් සාර්ථක වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒවා සාර්ථක වීමේදී අපිට කෙටි කාලින සහ මධ්‍ය කාලිනව මුදල් ලැබීමට නියමිතයි. ඒ නිසා ආහාර හිඟයක් ගැන බය ඇති කරගන්න එපා කියලා ඔහු සඳහන් කරනවා. ඒ මහ බැංකුවේ අධිපතිවරයා කරන ප්‍රකාශය
ලයිට් බිල වැඩි වෙයිද? ලයිට් බිල වැඩි වෙන්නේ නැහැ කියලා කියනවා. විදුලි බිල සංශෝධනයක් නැහැ. විදුලි බිල ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අද පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා මේ ප්‍රකාශය. ඒ අනුව විදුලි බිල සංශෝධනයක් නැහැ කියලා තමයි කියන්නේ. බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ වාර්තා කරන ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල සංශෝධනය නොකරන බවත් පැවති මිලටම විදුලි ලබා දෙන බවත් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා කියනවා. ඒ රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථා මගින් කැස් බෑවනගරේ ආරම්භ කළ කියුෂොප් වෙළඳසැල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කියලායි අද පුවත්පත කියන්නේ. කොහොමුණත් අපි තෙල් සංස්ථාවත් එක්ක කතා කළා අපේ තාප බලාගාරවලට අවශ්‍ය තෙල් පිළිබඳ. ඒකත් අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. අවම තත්වයෙන් අප විදුලිය පාවිච්චි කරන්නේ කිසිම තදබල විදුලි කැපීමක් නැතුව. අපේ විදුලි බලාගාරවල හදිසි ආපදාවලදී පමණක් මිනිත්තු 15කට 20කට පමණ විදුලිය කපන්න වෙනවා. නැත්නම් අප විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යනවා. මම දන්න තරමින් විදුලිය කැපීම සම්පූර්ණයෙන්ම ඉවරයි. හැබැයි අපේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක ප්ලාන්ට් 3ක් තියෙනවා. ඒ කියන්නේ කෙරවල පිටිය මේ කියන්නේ නොරෙච්චෝල ගැන එක ප්ලාන්ට් එකක් හදිස්සියේ ආපදාවට ලක් වෙලා පිළිසකර කරනවා. ලබන මාසේ 10 වෙනිදා වෙනකොට ඒකත් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය ඉවරයි කියලායි විදුලි බල ඇමතුමා කියන්නේ. ලයිට් කපන්නෙත් නැහැ, විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ කියලා කියනවා. හැබැයි මැති ඇමතුරුන්ගේ තෙල් කැපිල්ල හෙට පටන් ගන්නවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. මැති ඇමති නිලධාරී ඉන්ධන කැපිල්ල හෙට සිට චාමරපල්ල ගෙදර වාර්තා කරන්නේ. රජයේ ඇමතිවරු ඇතුළු කාර්ය මණ්ඩලයට ලබා දෙන ඉන්ධන දීමනාව සීමා කරමින් පසුගියදාගෙන අයවැය යෝජනාව එළඹෙන ජනවාරි 1 වෙනිදා කියන්නේ හෙට ඉඳලා ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා කියනවා. යනෝ ඇමතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට මීට පෙර මාසකට ලබා දුන් ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් 5ක් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. 5 බෙදලා බලනවා ගණන් බලලා කියනවා අයියෝ ඔක කජ්ජක්ද කියලා. හැබැයි ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තාම මැති ඇමතිවරුන්ගේ පටි තද කරගන්න අයවැයෙන් ගත්ත පියවර පිළිබඳව කතා බහට ලක් විය යුතුයි කියලයි සමාජයේ එක පැත්තකින් කතා වෙන්නේ. ඒ අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා ආණ්ඩුවේ වැඩපිළිවෙලින් රටේ කුසගිනි වැඩි වෙලා තියෙනවා, කුසගිනි පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා රට කුසගිනි පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා කියලා අද දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය. තවදුරටත් ඇතුළු පිටුවක මේ වාර්තා කර සිටිනවා. ඒ අනුව විපක්ෂ නායකතුමාගේ අදහස වාර්තා කරනවා අද දිනමින ඇතුල් පිටුවක 8 වෙනි පිටුව පෙරළන සද්ද තමයි ඔබට මේ ඇහෙන්නේ. 8 වෙනි පිටුවේදී ඒ විස්තර තවදුරටත් කියනවා. නුවන් හෙට්ටිආරච්චි වාර්තා කරන කාරණයක් තියෙනවා. ඊළඟට පහන් විජේසේකර තමයි විපක්ෂ නායකතුමාගේ කතාව වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. වත්මන් ආණ්ඩුව යටතේ රට කුසගිනි පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සූර්යවැදි ප්‍රකාශ කළේ. මන්ද පෝෂණය පැතිර ගිය රටක් බවට මේ රට පත් වෙලා තියෙනවා. විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේ අඩුබර ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි වෙන රටක් බවට ඉදිරියේදී ශ්‍රී ලංකාව පත් වේවි. අද ආශ්චර්යයට කනකොකා හඬා ඇති. නමුත් පාලකයන් නම් අධිපෝෂණයෙන් පෙළෙන බව විපක්ෂ නායකවරයා සඳහන් කර සිටිනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සජිත්ගේ සක්වල ඊයේ ආරම්භයි කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. දරුවන් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සජිත්ගේ සක්වල ඊයේ ආරම්භයි කියලා නිර්මාණී ගුණරත්න මව්බිම පුවත්පතට වාර්තා කරනවා. ඊළඟට අරගල කර ඉල්ලීම් දිනා ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ කියලා සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා කරන ප්‍රකාශය නුවන් හෙට්ටිආරච්චි දිනමින්ට වාර්තා කරනවා. ආණ්ඩුව කරමින් සිටින ජනපීඩක වැඩසටහන නිසා ඉදිරියේදී ජනතා අරගලයක් දියත් කළා ජනතා ඉල්ලීම් දිනා ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ කියලා ඔහු කියනවා. ආණ්ඩුව ප්‍රදේශ ජනතාව විතරක් නෙවෙයි තමන්ගේ පාක්ෂික ජනතාව පිළිබඳවත් සිතන්නේ නැහැ. ඒ නිසා COVID-19 වසංගතය ආණ්ඩුවේ වාසිසහගත තත්ත්වයන්ට පෙරලා ගන්න බව තමයි ඔහු සඳහන් කර සිටින්නේ. ඒ නිසා අරගල කරලා දිනා ගන්නවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. දිනා ගන්න හදන්නේ අරගල වලින් කියලා කියද්දී අරගල වලින් මොනවද අපි දිනාගන්නේ? අරගල වලින් දිනාගන්න පුළුවන් තත්යකද අපි ඉන්නේ සහ මොනවද ඇත්තටම අරගල වලින් දිනාගත හැක්කේ? දිනාගත යුත්තේ මොනවද? අරගල දිහාවට අපිව යොමු කරන පිරිස් අපිට හංගන බොහෝ කතා තියෙනවා. ඒ අරගල වලින් ඔවුන් ඒ අරගල මෙහෙවන පිරිස දිනාගන්න දේවල් තියේවි. හැබැයි අරගල වල වින්දිතයන් බවට පත් වෙන මෙන්න අරගල වලට සම්බන්ධ වෙන උදවිය මොනවද දිනාගන්නේ රටක් විදියට සමස්තයක් විදියට එහෙම දිනාගෙන තියනවාද?
සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳුනාව නම් නෙවෙයි කියලා ධනනාත් ප්‍රනාන්දු ලේඛකයා ලියනවා අද අරුණ පුවත්පතට ලිපියක්. දැන් මේ දවස්වල සාධකතාවලට ගියාම කවුරුත් කතා කරන්නේ ආර්ථික අර්බුදය. ඒ කතාවට හේතු නම් බොහෝ දෙනෙකු ආර්ථික අර්බුදයක් ගැන කුමක්ද නොදැන සිටීම. ඒකයි මේ ලිපිය ලියන්නේ. බොහෝ දෙනා කල්පනා කරන්නේ ආර්ථිකය අවපාතවලදී මිනිස්සු පාරවල් අයිනේ අඬ අඬා සිටින බව. ඒක වැරදි වැටහීමක්. ආර්ථික අර්බුදවලදී එවැනි දේ සිද්ධ වෙන්නේ නැහැ. ඇතැම් විට සිදුවිය හැකි වුවද ඒ සමස්ත චිත්තය නොවේ. සිදුවනුයේ සාමාන්‍ය විදියට මිනිස්සු hina වෙති. සාමාන්‍ය විදියට මිනිස්සු අඬති. නමුත් වෙනස නම් මිනිස්සු වෙනදට වඩා දුක් විඳීමයි. ඒ කියන්නේ මේ දැනට තියෙන තත්ත්වය. නත්තල් දවසේ කී දෙනෙක් එහා මෙහා ගියාද? ගෝල් ෆේස් ගියාද? ඊයේත් බලද්දි ගෝල් ෆේස් එකේ කොච්චර සෙනගද? සාපු සවාරි යනවද? එතකොට මේ සාමාන්‍ය විදියට මිනිස්සු hina වෙනවා, දුක් විඳිනවා, ගමන් බිමන් යනවා. වෙනස නම් මිනිස්සු වෙනදට වඩා දුක් විඳීමයි. අපි අවුරුදු 30ක් 40ක් තිස්සේ ඉන්නේ ඒ වගේ අවපාතයක. ඒ නිසා අද අපි ඒ තරම් ගණන් නොගන්නෙමු. මේ සමයේ ඒ ටිකක් තදින් දැනේ. එයාකාරයෙන් ආර්ථිකයක් මතුපිට දේවල් වලින් මැනීමට උත්සාහ කළොත් දැඩි අසීරුතාවට පත් වෙනවා. මිනිසුන් උත්සව පැවැත්වීම, ඒවා ජන්ඩියට හැඳ පැළඳගෙන සහභාගී වීම වගේම රටේ තැන තැන රූපලාවන්‍යාගාර තිබීම වගේ දේවල් බලලා මාර සංවර්ධනයක් නේ රටේ තියෙන්නේ කියලා කිව්වොත් අපි වැටෙන්නේ ලොකු අමාරුවකට. අනික් පැත්තට අවාසනාවක මහත දැනට අපට දිස් වෙන්නේ ආර්ථික අර්බුදයට පිළිතුරු සොයනවා වෙනුවට එක් දේශපාලන පක්ෂ වෛරය සහ ක්‍රෝධය පැතිරවීමයි. විරුද්ධ පාක්ෂිකයන් පවසන්නේ අප සිටියා නම් රට මෙතරම් අර්බුදයකට නොවන බවයි. ආණ්ඩු පක්ෂයන් කියන්නේ විපක්ෂීය කණ්ඩායම් මේ වන විට රට පාලනය කළේ නම් අද රටක් නැති බවයි. හැබැයි ගෝලීය වසංගතයකින් ලොව තැතිගත් මොහොතක අපි තාමත් ජීවතුන් අතර. අවධාරණය කරනවා මේ වාක්‍ය. ගෝලීය වසංගතයකින් ලොව තැතිගත් මොහොතක අපි තාමත් ජීවතුන් අතරය. ඒ කෙතරම් දෙයක්ද? ඉතින් අපි ගැන විතරක් හිතන තැනින් නැවති අනෙක් මිනිස්සු විඳින දුක ගැනත් අපි හිතමුද? ඕනම වෙළඳපොළ ක්‍රමයක ඇති වැදගත්ම සංකල්පයද එයයි. අප භාණ්ඩයක් හෝ සේවාවක ලබා ගනිද්දී අතිරික්තයත් උපරිම ගුණාත්මක භාවයත් අඩු මුදලට ලබා දෙන්නේ අනිකා වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් ලබා දීමට. සැබෑ ආර්ථික අර්බුදය මේ කියන අඳෝනාව නෙවෙයි. මේ කියන අඳෝනා කියලා ඊට පස්සේ මිනිස්සු පාරට බස්සන එක නෙවෙයි විසඳුම වෙන්නේ කියන එක ධනනාත් ප්‍රනාන්දු කියන ලේඛකයා කියද්දී අද ධම්මික සෙනවිරත්න 2021 year in the review in 11 charts World Bank එක එහෙම නැත්නම් ලෝක බැංකුව 2021 ආර්ථිකය දිහා කරන ආපසු හැරී බැලීම අද ධම්මික සෙනවිරත්න සිංහලට පරිවර්තනය කරනවා. දැන් මේ අර්බුදය ගැන කිව්වම අපි මේ ITN කියලා කියන්නේ ස්වාධීන රූපවාහිනිය කියලා කියන්නේ ස්වාධීන රූපවාහිනිය පත්තරමේන්තුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක් නිසා මේ කතාව හුවා දක්වනවා කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම තර්ක කරන එක සාධාරණයි. හැබැයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න එක වරදක්ද කියන ප්‍රශ්නත් එක්ක කියනවා 2021 ලෝක ආර්ථිකයේ දෙස ලෝක බැංකුවේ හැරී බැලීම. වසංගතය අවසන් කිරීම සඳහා ඇති ඉක්මන්ම ක්‍රමය ලෝකයටම එන්නත් ලබා දීම බව පිළිගැනේ. එසේ වුවද තවමත් අඩු ආදායම්ලාභී රටවල් වලින් එන්නත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලබාගෙන තියෙන්නේ 7% විතරයි. නැවත වතාවක් කියනවා එසේ වුවද තවමත් අඩු ආදායම්ලාභී රටවලින් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ඇති ප්‍රතිශතය 7% පමණයි. ඉහළ ආදායම්පෙන් රටවල් වල ප්‍රතිශතය 75%යි. එතකොට ලංකාව අඩු ආදායම්ලාභී රටක් විදිහට තමයි සැලකෙන්නේ. දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙමින් පවතින අනිත් රටවල් වල 7% එන්නත ලබා දීලා තියෙන්නේ. සංවර්ධිත රටවල් වල 75%යි. එතකොට අපි පළවෙනි මාත්‍රාව එන්නත 90%කට වැඩි පිරිසකට ලබා දීලා. දෙවන මාත්‍රාව 70%ට වැඩි පිරිසකට ලබා දීලා. තුන්වන මාත්‍රාවත් ලබා දෙනවා. එතකොට අපි මේ රටක් විදිහට ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල සාර්ථකද අසාර්ථකද? ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළාද නැද්ද ඒ මොහොතේදී? තර්ක කරලා බලන්න හෘද සාක්ෂියට එකඟව වසංගතය අවසන් කිරීම සඳහා ඇති එකම ඉක්මන් ක්‍රමය ලෝක බැංකුවත් කියන්නේ එන්නත ලබා දීම. ඊළඟට දිලිඳුම අයගේ 40% ආදායම අඩු වෙලා තියෙනවා. මේ අර්බුදයේ මේ අඳෝනාවල ප්‍රතිඵලය මොකක්ද කියන එක ප්‍රශ්න කරද්දී අපි අනිත් පැත්තෙන් ලෝක බැංකුව කියන මේ කාරණා ටික වසංගත තත්ත්වයට යටතේ සෑම ආදායම් කාණ්ඩයක්ම පහේ පාඩු ලැබුවද දිලිඳුකම 20%ක ආදායම් වල තියුණු පහත වැටීමක් පෙන්වනවා. දිලිඳුම 20%ක ආදායම තදබල ලෙස පහත වැටලා තියෙනවා. ධනවත්ම රටවල් නැගිටීමට වෑයම් කරන අතරම දිලිඳුම රටවල් 40%ක් තවමත් සිටින්නේ ප්‍රපාතයේ. අන්ත දරිද්‍රතාවයේ ගිලී සිටින ජනගහනය මිලියන 100ක් පමණ වේ. වෙළඳාම ගෝලීය වශයෙන් කඩා වැටිලා තිනවා. වෙළඳාම කඩා වැටීමත් සමග අන්ත දරිද්‍රතාවයේ වර්ධනයක් පෙන්විය හැකියි. ඓතිහාසික වශයෙන් බලන විට වෙළඳාම සහ දිලිඳුකම අවම කිරීම අතර සමීප සම්බන්ධයක් තියෙනවා. වසංගත තත්ත්වය යටතේ ණයබර ඉහළ ගිහිල්ලා තියෙනවා. COVID-19 වසංගතයේ සංවර්ධනයේ වෙමින් පවත්වන රටවල ණයබර වසර 50කටත් වඩා වැඩියෙන් මෙපිට කාලයක ඉහළම මට්ටමට නැග තිබෙනවා.
ඒ වගේම ඉගෙනුම් දරිද්‍රතාව ඉගෙනුම් දරිද්‍රතාව අනපේක්ෂිත ලෙස වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. ඉගෙනුම් දරිද්‍රතාව අධ්‍යාපනයට මේක බලපාලා තියෙනවා. ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිලා තියෙනවා. මේක ලෝක බැංකුවයි කියන්නේ ආසන්න වෙළඳපොළ සමීක්ෂණ වලින් පිළිබිඹුවන පරිදි පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිල්ලා. පෙර වසරට සාපේක්ෂව 2021 අවුරුද්දේ ඉන්ධන මිල ඉහළ ගණන සාපේක්ෂව 80%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එහි ප්‍රතිඵලයේ ලෙස ආහාර මිලද ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉහළ බල ශක්ති මිල ගණන් එක්කම ඒක ආහාර නිෂ්පාදන වලට දැඩිසේ බලපාලා තියෙනවා. මේකයි தත්ත්වය. මේ තත්ත්වය දැනගෙනයි අපි කටයුතු කරන්න ඕනේ. නැවත පාරට බැස්ස කියලා පාරට බැස්සම වැඩ කරන මිනිස් පැය ගාණක් අඩු වෙනවා. ඒක ආර්ථිකයට බලපෑමක් ඇති වෙනවා. පාරට බැස්සෙන් පස්සේ සංචාරක කර්මාන්තයෙන් ලබන්න තියෙන ඕන මුදලක් ඒක ලැබෙන්නේ නැහැ. ආයෝජකයෙ එන්නේ නැහැ. වෘත්තීය සටන් හැම විටම හේතුව සාධාරණ නොවන හේතු වලට ක්‍රියාත්මක වෙන්න ගියයින් පස්සේ ආයෝජකයෙ කොහොමත් එන්නේ නැහැ. එහෙම කරලා අපි කොතෙන්ටද ගෙනියන්නේ? ණයබර අඩු කරන්න ඕනේ, ණයබර අඩු කරන්න ඕනේ කියලා දේශපාලන වේදිකාවල ගිරියපුප්පන් කෑ ගහලා අනෙක් පැත්තේ මිනිස්සු පාරට බස්සලා ආර්ථිකය වට්ටන මිනිස්සු පාරට බස්සන එහෙම නැත්නම් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල කරන ක්‍රියා කරන එක කොයිතරම් නිවැරදිද කියන එක ලෝක බැංකුව 2021 අවුරුද්දට හැරිලා බලන පුවත එක්කම එහෙම නැත්නම් ලිපි එක්කම නැවත කියවා බලන්න. බෞද්ධ විහාර තොරතුරු පද්ධතිය ඊයේ එළි දැක්වුණු බව ඩයනා උදංගිනේ වාර්තා කරන අතරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පිහිට සියලු බෞද්ධ විහාරස්ථානවල විස්තර ඇතුළත් තොරතුරු පද්ධතිය එළි දැක්වීම තමයි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුුනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ආරම්භ වෙච්ච මධ්‍යම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කාලේ දෙවන අදියර විවෘත වෙනවා. මධ්‍යම අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටස 15 වනදා ඇරි දිග කිලෝමීටර් 41යි මන්තීරු 4යි. මේක දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කළා කියලත් තවදුරටත් වාර්තා කරනවා. ඊළඟට ලංකාදීපයේ කියන චීන පොහොර එපා කිව්වට සමාගම ලංකාවට එරෙහි සටන ආරම්භයි. අපේ තේ වලට කොක්ක දාන්න වලිකයි කියලා ලංකාදීපයේ වාර්තා කරනවා. අපේ තේ මිලදී ගන්න එපා කියලා චීන බලධාරීන්ට බලපෑම් කිරීමට මේ සමාගම සූදානම් වෙනවා කියලා තමයි ලංකාදීපයේ වාර්තා කර සිටින්නේ. තවත් රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වෙන්න කලින් මේක ලියා ගන්න එක හොඳයි. ඊළඟට ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එක්ව COVID-19 ආසාදනය සුනාමියක් බවට පත්වේවි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. දැනටමත් ඩෙල්ටා ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශවල ඒ ආකාරයෙන්ම ඔමික්‍රෝන් ව්‍යාප්ත වෙනවා. කියන්නේ ඩෙල්ටා ව්‍යාප්ත වෙලා සුව වෙච්ච ප්‍රදේශවල නැවත ඒ කියන්නේ ඩෙල්ටා වලට උඩින් ඔමික්‍රෝන් රැල්ල යනවා. ඒ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳිලා සුව වෙච්ච අයට මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බලපෑම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට නැවත රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි එන්නතේ තුන්වන මාත්‍රාව ගන්න එක ලංකාවේ අපිට ඒ අවස්ථාව ලැබෙලා තියෙනවා. ඒක වටිනවා කියලා කියන්නේ. ඊළඟට හම්බන්තොට කතාවක් තියෙනවා. ඊට කලින් මේ රාජ්‍ය ආයතන ගැන කියනවා. වර්ජන ගර්ජන ගණන් ගන්නේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන එන වසරේ තීන්දුවක් ගන්නවා කියලා ජනපතිත් එකඟයි. මහනුවර කේල් සුරවීර වාර්තා කරන්නේ ප්‍රවාහන රාජ්‍ය මත දිලුම් අමුණුගම කරන ප්‍රකාශය. දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේම තබා ගන්නවාද එහෙම නැත්නම් වෙනත් පාර්ශවයකට ඒවා පවරනවාද යන සම්බන්ධයෙන් දැඩි තීන්දුව తీරන රසක් ලබන වසරේදී ගැනීමට නිමිත බව ප්‍රවාහන මත දිලුම් අමුණුගම සඳහන් කරනවා කියලා අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. අමාත්‍යවරයා කියන එක කාරණාවක්. එකක් තමයි දැන් අදාළ සමහර තීන්දුව ගත්තයින් පස්සේ වර්ජන කරනවා. වැඩ වර්ජන නතර කරලා හරි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන එක නතර කරන්න උත්සාහ ගන්නවා. උදාහරණයක් ගන්න නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගත තීන්දුව වර්ජන සහ සහෝදර පක්ෂවල ඉල්ලීම මත ආපස්සට ගත්ත නිසා අද බරපතල පාඩු අත්විඳින්නට සිදුවලා තියෙනවා. නැගෙනහිර ජැටිය සඳහා සංවර්ධනය කිරීම සඳහා මුදල් නොමැති බව ඒ සඳහා මුදල් ආයෝජනය කරන්නට ඉදිරිපත් වූ විදේශ සමාගමත් මේ වෙනකොට පිටත් වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. දැන් මේ ගැටලුව ආපු වෙලාවේ නැගෙනහිර ජැටිය ගැන ගැටලුව ආපු වෙලාවේදී සමහර වෘත්තීය සංගම් කිව්වා අපි මේක හදන්නම් අපි ස්විච්චාවෙන් මේකට ඉදිරිපත් වෙන්නම් එහෙම කාරණා සඳහන් කළා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද? ඒ ගැටුම අවස්ථාවේදී එහෙම අදහස් ප්‍රකාශ කළා වුණාට අවසානයේදී දැන් ඒ අය ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඊළඟට ආයෝජකයෙ ගෙන්න ගන්න බැරි ඇයි කියලා ප්‍රශ්න කළා. ගෙන්නපු ආයෝජකයත් ආයි ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වුණාම කොහොමද ගැටලු විසඳන්නේ කියන ප්‍රශ්නේ තමයි එන්නේ. පහුගිය කොරෝනා කාලේ බොහෝ සේවාවල් එහෙම ක්‍රියාත්මක වෙද්දී ලාභ ලැබුවා. ඒ ලාභ ලැබපු ආයතනවල අපි කිව්වා සමහර වෙලාවට මේ ගැටලු නිර්මාණය වේවි කියලා. ගැටලු නිර්මාණය කරන්න ඉඩකඩ තියෙනවා. ලාභ ලැබපු ආයතන ගණනාවක් ගැන අපි සඳහන් කළා. එකක් තමයි පැල්වත්ත සීනි සමාගම. ඊළඟට හම්බන්තොට ලුණු ලේවාය මහ ලේවාය ලාභ ලැබුවා කියලා කිව්වා.
මහලේවායි සිද්ධිය අද වාර්තා කරනවා. නැත්නම් ඊයේ හර්තාලයක් තිබුණා කියලා වාර්තා කරනවා. ඒ සිද්ධිය වාර්තා කරන්නේ අද දිව ඉන පුවත්පත දිවෙන පුවත්පත ඇතුල් පිටුවක මේ කාරණාව වාර්තා කර සිටිය. ඒ තමයි ලුණුලේවායේ තැන්පතුවත් නැහැ. ලුණු ගන්නත් බෑ. ඒ කියන්නේ සභාපතිවරයාගේ හිතවතුන්ට විතරයි මේ ලුණු ලබා දෙන්නේ කියලා යම් පිරිසක් හර්තාල් කරමින් චෝදනා කරනවා. හැබැයි ලාභ ලබන ආයතනයේ මුදල් එක එක්කිනාට බෙදන්න පුළුවන් කමක් නැහැ. දැන් මීට කලින් ආයතනයේ මිලියන 370ක පාඩුවක් ලැබුවා. ඒ පාඩුවත් ආවරණය කළා. මේ අවුරුද්දේදී මිලියන 170ක ලාභයක් ලැබුවා. ඒ ලාභය ලැබුවේ මෙතෙක් ආපු ජාවාරම් නතර කරපු නිසා මීට කලින් පුරුදු වෙලා තිබුණේ කීප දෙනෙක්ට විතරක් නගරේ ඉන්න කීප දෙනෙක්ට විතරක් ලුණු විකුණන එක. එතකොට ඒගොල්ලොන්ගෙන් වැඩි මිලට මිලදී ගන්න සිද්ධ වෙනවා. අනිත් අයට මේ ක්‍රමයෙන් නතර කරලා විවෘත ක්‍රමයක් ආරම්භ කළා කියලා සභාපති නිශාන්ත සඳබරණ කරන ප්‍රකාශයත් වාර්තා කරනවා. ඊළඟට එම රාජ්‍ය ආයතන ලාභ ලබන තැනට ආවයින් පස්සේ මොකක් හරි විස බීජයක් දාලා ඒක වට්ටනවා කියලා අපි ලාභ ලැබපු අවස්ථාවේදී සඳහන් කළා. මොකක් හරි විස බීජයක් දාලා ඒක වට්ටන්න තමයි හදන්නේ කියලා. ඊළඟට ඕනම සේවයක් දැන් ඔන්ලයින් කරගන්න පුළුවන් කියලා රෙජිස්ටර් ජෙනරාල් මද්දුම් බණ්ඩාර වීරසේකර මහත්මයා කරන ප්‍රකාශය අපි උපුටා ගන්නේ සාකච්ඡා කරන නිලනායක වික්‍රමසිංහ රොෂාන් පිටිපන තමයි චාරුප වාර්තා කරන්නේ. මොකද පහුගිය කොරෝනා කාලේ ලොක්ඩවුන් කරලා තිබිච්ච කාලෙදී අපි බොහෝ සේවාවන් ඔන්ලයින් කරගන්න පුරුදු වුණා. හැබැයි තවමත් උප්පැන්නයක් හදාගන්න මරණ සහතිකයක් ගන්න මේවට අපි ඒ තැන්වලටම යනවා. නව වැඩපිළිවෙල යටතේ උප්පැන්න මරණ සහ විවාහ සහතිකවල පිටපත් මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට ගෙන්වා ගැනීමේ පහසුකම ජනතාවට සලසා ඇති බව එවැගේම තවත් එවැනි සේවාවන් රැසක් ක්‍රියාත්මක වෙනවා කියලා රෙජිස්ටර් ජෙනරාල් මද්දුම් බණ්ඩාර වීරසේකර මහත්මයා කියනවා. ඒ වගේම දැනට නිකුත් කරන උප්පැන්න සහතිකයේ ප්‍රාථමික ලියවිල්ලක් විතරයි. ඒක ව්‍යාජ ලෙස සකස් කිරීමේ හැකියාව ඕනතරම් තියෙනවා. ඉදිරියට සියලු දෙනාට තමන්ගේ නම තමන්ගේ අංකය සහ පමණක් සඳහන් කළ. එහෙම නැත්නම් ඉදිරියට සියලු දෙනාට තමන්ගේ නම තමන්ගේ අංකය සහ ජාතිය පමණක් සඳහන් වන ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට සූදානම් වෙනවා කියලා ඔහු කියනවා. මේ ක්‍රමවේදය කියන්නේ පෝලිං වල රස්තියාදු නොවි උප්පැන්නේ හදාගන්න එක, එහෙම නැත්නම් මරණ සහතිකය ලබා ගන්න එක, විවාහ සහතිකය ලබා ගන්න එක වැදගත්. සහ සමහරවිට කොළඹ ඉන්නවා නම් කෙනෙක් ඔහු ඉපදලා ඉන්නේ කළුතර නම් 60ට කලින් ඉපදිච්ච සමහර අයගේ ඒ දිස්ත්‍රික්කයට ගිහිල්ලා ගන්න වෙනවා උප්පැන්න සහතිකය. එතකොට නිවාඩු දාගෙන යන්න වෙනවා. මේ රාජ්‍ය ආයතනයක උප්පැන්න සහතිකයක පිටපතක් ලබා ගන්න ගියාම දවසක නිවාඩු දාන්න වෙනවා නම් ඒක හරි අපරාධයක්නේ. අර මිනිස්සු පාරට බස්සනවා වගේම අපරාධයක්. ඒ වගේ අපරාධ සිදු නොවිය යුතුයි. තවත් අපරාධයකට වැටබැඳෙන පුවතක් වාර්තා කරනවා. ඒ තමයි අද ඩේලි මිරර් පුවත්පත් කියනවා minimum age of sale for tobacco products to be raised to 24. අවුරුදු 24 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචාරණයට ලක් කරන්න බෑ සහ විකුණන්න බෑ අවුරුදු 24ට පහළ අය ඉලක්ක කරගෙන. ඒ අනුව ෂේන් ෆර්නෑන්ඩිෆුල්ලේ වාර්තා කර සිටින්නේ ආචාර්ය සමාධි රාජපක්ෂ කරන ප්‍රකාශය. ඒ අනුව ඉදිරියේදී නීති ගෙනීමට නියමිතයි. මේ වෙනකොට අවුරුදු 21ට අඩු අයට තමයි සිගරට් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන විකුණන්න බැරි. ඒක තවත් අවුරුදු 3කින් ඉහළ දානවා. අවුරුදු 24 දක්වා අයට සිගරට් දුම්කොළ වගේ දේවල් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන විකුණන්නත් බෑ, ඒවා ප්‍රචාරණය කරන්නත් බෑ කියලා. ඊළඟට ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා චතුරංග ශ්‍රීමාන් සමරවික්‍රම වාර්තා කරනවා උසස් පෙළ විභාග ප්‍රතිඵල පිළිබඳ නැවත සමීක්ෂණ ප්‍රතිඵල රීකරෙක්ෂන් රිසල්ට්ස් රිලීස් වුණා කියලා. එහෙම නැත්නම් ඊයේ නිකුත් වෙලා තියෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහත්මයා සඳහන් කරන විදිහට 48810 දෙනෙක්ගේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ නිකුත් වුණා කියලා සඳහන් කරනවා. අර දුම්මැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අවුරුදු 24 යනකම් එහෙම නැත්නම් 24 දක්වා අයට විකුණන්න බෑ කියලා අලුතින් නීති ගේනවා කියලා කිව්වන් පස්සේ අද පුවත්පතට අපේ සුබපැතුම් එකතු කරනවා. 2021 අවුරුද්ද පුරා මතින් තොර දේශයක් වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය හොඳම දායකත්වය ලබා දුන්නේ අද පුවත්පත කියලා. අද පුවත්පත ඊයේ සම්මානයට පාත්‍ර වෙනවා. එක ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා අද පුවත්පතට. අද පුවත්පතට සුබපැතුම් එක්කම අපි වාර්තා කරනවා කෙහිලි රඹුක්කල්ල මැතිතුමාගේ අතින් පුවත්පත ඒ සම්මානය ලබා ගන්නන්දම. ඊළඟට කොටදෙනියාවේ දරුවන් දෙන්න අතුරුදන් තවම ආරංචියක් නැහැ.
සංවිධානාත් පරීක්ෂණ කටයුතු CID මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසයට පවරනවා කියලා කියනවා. ඒ වගේම තවත් අනතුරක් කුමාරියල්ලේ දිනෑමට ගිය සිසුවෙන් දෙදෙනෙක් සහ තරුණියක් අතුරුදන්. මේ දවස්වල ගමන් බිමන් යයි චාරිකා යයි ගිහිල්ලා ඇලදොලවල් වල නාන්‍යයි හරි ප්‍රවේශමෙන් අනතුරු ගැන කතා කළා. ඊළඟට ඔන්ලයින් ප්‍රේමය ලින්ක් පතුලේ සැඟවෙයි කියලා කියනවා. අමන්ද වීරසේකරයි මහවේදල වාර්තා කරන අවුරුදු 15ක පාසල් සිසුවියගේ තවත් මෝඩ වැඩක් මේ වාර්තා කර සිටින වැඩි විස්තර ඕනේ නැහැ. රෑතිස්සේ මෙසේජස් හුමාරු කරගෙන තියෙනවා. පණිවිඩ හුමාරු කරගෙන තියෙනවා. පෙම්වතත් එක්ක අවුරුදු 17 ඊට පස්සේ ඇති වෙච්ච හිත් ඇවුලකින් තමයි ඔන්ලයින් ප්‍රේමයේ ලින්ක් පතුලේ සැඟවෙලා තියෙන්නේ. මෝඩ වැඩ කරන්න එපා. මෝඩ වැඩ කරන්න එපා කියලා තමයි කියන්නේ. අරුණ පුවත්පතේ පෙර දවසක වාර්තා කළේ තවත් මෝඩ වැඩක් කියලා. මේ තවත් ඒ විදිහේ මෝඩ වැඩක්. ඕක මරපියාව කියා මූණට ගෝණියක් දමා මුදලාලගෙන් ලක්ෂ 45ක් අරන් පරිදි කැබ්රියක් පැහැරගෙන අත්තනගල්ල ප්‍රදේශයේ මහා දවල් සිද්ධ වෙච්ච මුදල් මංකොල්ලය ගැන වාර්තා කර සිටින්නේ. ගෙදරින් සල්ලි අරගෙන බැංකු ගෙනියන්න හදද්දි තමයි ගෙදර ආසන්නයේ රැඳිලා හිටපු පුද්ගලයන් කීප දෙනෙක් තුන් දෙනෙක් විතර ඇවිල්ලා මේ අපරාධය සිදු කළේ කියලා කියන්නේ. ඔවුන් ආපු වාහනේ මහමග අතර දාලා තියද්දී හඳුනාගෙන තිබෙනවා. හැබැයි වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයිලු. මේ අවුරුද්දේ පොලිසිය ගැන කිව්වයින් පස්සේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසය දක්වා රිය අනතුරු වලින් 2000ක් මෙරළ කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ගෙවුණු මාස 11 ඇතුළතදී රිය අනතුරු 1993කින් සිදුවෙච්ච සමස්ත විදිහට ගත්තාම 20280ක් ඒවා සිද්ධ වෙලා තියෙනවා. පුද්ගලයන් 2082 දෙනෙකු මරණයට පත් වෙලා තියෙනවා. 2082ක් මරණයට පත් වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා රථ වාහන අනතුරු සම්බන්ධයෙන්. ඊළඟට පොලිසියට වැඩි කාලයක් මේ පොලිසිය කියලා කිව්වේ පොලිසිය 15ට තමයි වැඩ වැඩි. අපි ඊයේ පෙරේද කතා කළා තමන්ගේ එහෙම නැත්නම් අර ටීපැනස් ඇගිනියවකින් නිලධාරීන් 4 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය පිළිබඳව එතනදිත් එළියට ආපු එක කාරණාවක් තමයි සා එළියට නොආපු කාරණා ගොඩක් තියෙනවා. පොලිසියේ 15 ශ්‍රේණිවල ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන මානසික පීඩනය. ඔවුන්ට දවස් කීයක් එක දිගට රස්සාව කරන්න වෙනවද? ගෙදර යන්න ලැබෙනවද නැද්ද? මේ පීඩනය. ඊළඟට ඔවුන්ට හරියට නිල ඇඳුම තියෙනවද? සපත්තු ටික තියෙනවද? කන්න බොන්න තැනක් තියෙනවද? ඊළඟට ඩියුටි දැම්මයින් පස්සේ ඒ යන තැන්වල වතුර එකක් බොන්න තියෙනවද? වාඩි වෙන්න පුටුවක් තියෙනවද? මේ වගේ ගැටලු තියෙනවා. පොලිස් ලොක්කන්ගේ අවුරුදු සැපට පොඩ්ඩන්ගෙන් දොළ ඉල්ලති කියලා පොතක් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. වාර්තා කරන්නේ කවුද කියන එක නම් නෑ. නාගරික රථවාහන පොලිසිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 27ක් ක්‍රියාත්මකයි. ඒ ශ්‍රේණියේ පොලිස් ස්ථාන 14ක් සහ ඊට පහළව 13ක් විදියට මේ පොලිස් ස්ථාන වෙන වෙනම ස්ථානාධිපතිවරුන් යටතේ පාලනය කරන මේ ස්ථානාධිපතිවරුන් සියලු දෙනාටම ඉහළ නිලධාරියෙකුගෙන් පසුගියදා WhatsApp පණිවිඩයක් ලැබිලා තිබෙනවා. ඒ බස්නාහිර පළාතේ පොලිස් ලොක්කන්ට නව වසරේ තෑගි හැම්පර් ලබා දීම සඳහා භාණ්ඩ ලබා දෙන්න කියලා. මොනවද මේ භාණ්ඩවල තියෙන ඒ ලයිස්ට්ුවේ තියෙන හැම්පර් එකේ පොලිස් නිලධාරීන්ට ඒ කියන්නේ ඒ ශ්‍රේණියේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීලා තියෙන්නේ බ්ලැක් ලේබල් ලීටර් 2ක්, බියර් කෑන් ලීටර් 6ක්, කඩල කිලෝ 1ක්, චොක්ලට් 5ක්, මාමයිට් 2ක්, මෝල් කිරි පැකට් 2ක්, සෝස් බෝතල් 2ක්, තේ කුඩු පැකට් 4ක් කියලා. ඊට පස්සේ ඊට පහළ ශ්‍රේණිය යටතේ කියලා තියෙන්නේ බ්ලැක් ලේබල් ඩබල් එකක්, රතු වයින් බෝතලයක්, චීස් ග්‍රෑම් 250, පාස්ටා පැකට් 2ක්, සැමන් 2ක්, චොක්ලට් මාමයිට්, මේද රහිත කිරිපිටි පැකට් 1ක්. මේද රහිත කිරිපිටි. මේ දේ වැඩි කරගෙන තියෙනවා. මේ කතාව ඇත්තද නැත්තද කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැහැදිලි කරයි. හැබැයි ඒ අතරේ පොලිස් නිලධාරීන්ගේ දුක ගන්න ආරාල කෙනෙකුත් පත් කළා කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ පොතින් පස්සේ කොන්දොස්තර අනිවාර්යෙන් නැහැ. ඊට පස්සේ ප්‍රවාහන පනත සංශෝධනයට පියවර කොන්දොස්තර අනිවාර්ය නැහැ. ඉස්කෝලේ යන කාලේ ස්කූල් බස් එකකට නම් කොන්දොස්තරරු අනිවාර්ය නැහැ කියලා අපි සාමාන්‍යයෙන් ඒක අත්දැකලා තියෙනවා. බස් ගාස්තු ගෙවන්න ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් කාඩ් පත් ක්‍රමයට එරෙහිව පෞද්ගලික බස් සේවය උද්ඝෝෂණයකට අරන් දිති බස් ගාස්තු ගෙවන්න ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් කෙන එක වැදගත් වෙන්නේ. එතකොට අර මාරු සල්ලි ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ගහමරා ගන්න ඕනේ නැහැ බස් එක ඇතුලේ. අනිත් එක තමයි මේ කොවිඩ් කාලේ මුදල් සංසරණය කර ගැනීමේදී කොවිඩ් සංසරණය වීම පාලනය කරගන්න පුළුවන්. ඒ පුවත් වලින් පස්සේ අපි යනවා කලාව දිහාවට අවධානය යොමු කරනවා. ජංගී හොරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අපේ ගුරුකමක් වැරදුනේ නැහැ කියලා කියනවා. ඒ නම ලැජ්ජ නැතුව කියන්න සිද්ධ වෙන්නේ චිත්‍රපටයේ නම නිසා. මේක කූඩුව කඩාගෙන එළියට පැනීමක් කියලායි ඔහු සඳහන් කර සිටින්නේ. මණ්ඩල අතරේ බලපොරයක් ඇති වෙලා කියලා ඔහු කියනවා. හැබැයි ඔහුගේ චිත්‍රපටය ආවයින් පස්සේ මණ්ඩල ඇතුලේ මොන වගේ ගැටුමක් ඇති වුණාද කියලා කාලයකට කලින් කතාවක් ඇති වුණා. සංවාද සටහන කරන්නේ සමන්ත යහම්පත් අපේ ගුරුකමක් වැරදුනේ නැහැ. මේක කූඩුව කඩාගෙන එළියට පැනීමක්.
රයිගම් ටෙලිස් 17 වෙනි වරට පැවැත්වෙනවා නව සම්මාන කුලකයක් හඳුන්වා දෙන බව රයිගම් ටෙලිස් නිර්මාතෘ ආචාර්ය රවි ලියනගේ කියනවා. මොකද්ද ඒ කුලකය? ඒ වඩාත් ජනගත ටෙලිනාට්‍ය රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය. ඒක තමයි අලුත් කුලකය. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය තෝරා ගන්නවා වගේම මේ කියපු ජනප්‍රියම ටෙලිනාට්‍ය රූපවාහිනී වැඩසටහන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය තෝරා ගැනීමට නිමිතයි. ඒක තමයි අලුත් කුලකය කියලා කියනවා. ඒ වගේම වෙඩි නොවදින ළමයි චිත්‍රපටය ඉන්දික ෆර්ඩිනන්ඩ්ගේ ඩකා ජගත් සිනමා උළෙලේ තරඟකාරී අංශයට පත්වන බව වාර්තා කරනවා. හෝගානාපකුණ නිර්මාණය කරපු අධ්‍යක්ෂවරයාගේ දෙවන චිත්‍රපටය මේ. යොහානි විතරද ලංකාවට සම්මාන ගෙනාවේ කීර්තියක් ගෙනාවේ අපි සියඹල ගෙනල්ලම නැද්ද කියලා ප්‍රවීණ නාට්‍යවේදී එම් සෆීර් අහනවා. නිමල් ෆ්‍රැන්සිස්ගේ සාකච්ඡාවේදී යොහානි විතරද ලංකාවට කීර්තියක් ගෙනාවේ අපි සියඹල ගෙනල්ලම නැද්ද? කොළඹ මොනෝඩ්‍රාමා ෆෙස්ටිවල් සාර්ථකව අවසන් වුණා කියලා කියනවා. ඊළඟට පොලා ලියවිල්ල ලියනවා 2021 අවුරුද්දේ හමාර වෙන දවසේ ඉන්දික පොල්කොටුව ඔහුගේ පොලාගේ ලියවිල්ල ලියනවා. ගෙවුණු අවුරුද්ද අභියෝග මැදයි ගෙවුනේ වසරක් ගෙවා තවත් වසරකට පාතබීම කැලෙන්ඩරයක් මාරු කිරීමක් විතරක් නෙවෙයි. කැලෙන්ඩරයක් මාරු කිරීමක් විතරක් නෙවෙයි. තවත් අභියෝග ගොන්නක් අතතිව අලුත් වසරට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගෙවුණු වසරේ ලද අත්දැකීම් ඔස්සේ රටෙහි නවමුණු දිශානතියකට මුහුණ දෙන්නට 2022 අවුරුද්ද ජයග්‍රාහී මාවතක ප්‍රවේශයක් බවට පත් කරගනිමු කියලා ඔහු යෝජනා කර සිටිනවා. ඒ කොළඹෙන් පස්සේ අපිට විරාමයක් ලැබලා කාටුන් බලන්න තියෙනවා. කාටුන් බලන්න යද්දී ගජමෑන්ගේ කාටුන් බලපු ඔබට කැමිලස්ගේ ගජමෑන් බලපු ඔබට ගජමෑන්ගේ කැමිලස් ගැන ලිපියක් තියෙනවා. දර්ශන කපුගේ තමයි මේ ලිපිය ලියන්නේ. අද දිනබින පුවත්පතට රටක් හිනැස්සූ ගජමෑන් 1939 කැමිලස් පෙරේරා උපදින්නේ 1966 අවුරුද්දේ එවකට සිට සිළුමිණ කර්තෘ පියසේන නිශ්ශංක මහත්මයා හමුවීම මගින් කැමිලස්ට ලේක් හවුස් ආයතනයේ DF කාර්යකරන මහත්මයා හඳුනා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ හමුවෙන් පස්සේ ඔහුට දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාවක් උදා වෙනවා. එතකොට ඔහු දොන් සේතන් කියලා චරිතයක් නිර්මාණය කරනවා කාටුන් චරිතයක්. ඊට පස්සේ දොන් සේතන් චරිතයත් එක්ක ඔහුගේ බිරිඳ සිමෝනා, දියණිය මෙරාය සහ බාල සහෝදරයා ලපයා, දියණියගේ පෙම්වතා වූ ගොඩ්ඩින් අයියා මේ වගේ චරිත නිර්මාණය කරනවා. ඊට පස්සේ මිස්ටර් ලවුරිස් දැක්කොත් පද්මාවති ඒ වගේ චරිත එහෙම ඇවිල්ලා 1972 අවුරුද්දේ ලංකාවේ බිහි වූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතර පුවත්පතට කැමිලස් පෙරේරා මහත්මයා නිර්මාණය කරනවා ගජමෑන්. ගජමෑන් අතිශය ජනප්‍රියයි. සෙල්ලන් සේන, සිරිබිරිස්, දොන් සේතන්, ලපයා වගේ චරිත ඊට පස්සේ ඔහුගේ තෙලිතුඩින් නිර්මාණය වෙනවා. ඒවා ඔහු අඳින්නේ ඒ තෙලිතුඩින් අඳින්නේ කැමිලස් පෙරේරා මහත්මයා, ලපයා, ඊට පස්සේ සිරිබිරිස්, ගජමෑන් මේවා ඔහු ඇන්දේ නිකම්ම නිකං පත්තර කඩදාසියක නෙවෙයි, නිකම්ම නිකං ඩිමයි කඩදාසියක නෙවෙයි, නිකම්ම නිකං සුදු කඩදාසියක නෙවෙයි. කැමිලස් පෙරේරා මහත්මයා මේ කාටුන් ඇන්දේ ඔහුගේ පෑන් තුඩින් අපේ මතකේ, අපේ හදවත්වල තමයි මේ ඇන්දේ. ඔහු ඇන්දේ අපේ හදවත්වල, අපේ මතකේ. ඒ මතකයත් එක්ක කැමිලස් පෙරේරා මහත්මයාට ගෞරව පළ කරන සුරූස් කාල කියාගෙන යන්නම් MD විරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා. විපක්ෂයට බොරුවක්වත් හරියට කියාගන්න බෑ කියලා ජොන්ස්ටන් කියනවා. ඒකට ආණ්ඩුව. හසන්ත විජේනායකගේ කාටුන් එක අරුණ පුවත්පතේ හසන්තට පේන විදිහට 2021 අවුරුද්දේ පටු පාරක බාධක මැද අපි ආවා දිග වංගු සහිත පාරක ආවා. දැන් මේ හුලුවත්තත් පත්තු කරගෙන අපි යන්න ලෑස්ති 2022 අවුරුද්ද කියන අඳුරු ගුහාවට. 2022 කියන අඳුරු ගුහාවකට තමයි අපි යන්නේ කියලා බය හිතන චිත්‍රයක් කාටුන් එකක් ඇඳලා පෙන්නනවා හසන්ත විජේනායක. අංජලිගේ කාටුන් එක අද දිනවෙන පුවත්පතෙන් තෝරගන්නවා. කබලෙන් ලිපටත් වැටිලා ඊට පස්සේ ගෑස් ලිපෙන් දර ලිපටත් වැටිලා දැන් අපි ඉන්නේ. කබලෙන් ලිපට වැටිලා ගෑස් ලිපෙන් දර ලිපටත් වැටිලා තමයි අපි ඉන්නේ. කබලෙන් ලිපට වැටිලා විතරක් නෙවෙයි. ජනරාණි කාටුන් එක අඳිනවා අද පුවත්පතට. බන්දුලමැතිතුමා අහනවා මේ සැරේ අවුරුද්දට කිරි උතුරවන්නේ නැද්ද කියලා ජනරාණිගෙන්. නෑ ගෑස් එක උතුරනවනේ. ආයෙ මොකටද අපි ආයෙ කිරි උතුරන්නේ? ගෑස් උතුරනවනේ. අනුරාධ හිරිපිටියගේ ඕකයි තත්ත්ව කවිය දිවෙනින් තෝරගන්නේ. තිබුණම ඩොලර් සංචිතය සැරට ලොස් වෙලා චීනෙන් විසඳුමක් කාබ්‍රාල් බස්සලා ආඩම්බරෙන් කොලරය එහෙම උස්සලා මහ බැංකුවෙන් පිට වුණි පස්ස ගස්සලා. පස්ස ගැස්සුවේ කාටද? කොහොමුණත් 2022 අවුරුද්ද එළඹෙන එක වළක්වන්න බෑ. 2022 අවුරුද්දට
අපේ ප්‍රාර්ථනාව මොකක්ද? අපේ ප්‍රාර්ථනාව හරිස්චන්ද්‍ර කහවල 2022 අවුරුද්ද වෙනුවෙන් අපේ ප්‍රාර්ථනාව මව්බිම් පුවත්පතට පදයක් විදියට ලියනවා, පද 4ක් විදියට ගැට ගහනවා. නැති බැරිකම් අගහිඟකම් අසන්නවත් නොලැබේවා, ගොවිතැන් සරු සාර වෙලා අටුකොටු පිරි ඉතිරේවා, පීඩිත ජනතාව දෙසට පාලක නෙත් යොමු වේවා, 2022 දිවත් පැතූ පැතුම් ඉටු වේවා. මේක සෙත් කවියක් වේවා. 2022 දිවත් පැතූ පැතුම් ඉටු වේවා. අයිබෝන්.